අයිබන් සුබදේශනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් හත් වෙනි පැය ආරම්භ කරන්න. ඒ වගේම තමයි හැමදාමත්ම වගේ ඔබට බොහොම ආදරෙන් යෝජනා කරන අදත් කොරෝනා වසංගතයෙන් මිදෙන්න රට මුදව ගන්න වගකිව යුතු පුරවැසියෙක් විදිහට ඔබට කරන්න තියෙන හැමදේම කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදින්න, ඒවට අනුගත වෙන්න. ඊට පස්සේ අපි ක්‍රියාත්මක වෙමු රට කොරෝනා වලින් තොර රටක් බවට පත් කරගන්න. ඒ මතක් කිරීමත් එක්ක අපි සූදානම් මහත්වැනි පැය සංවාදය ආරම්භ කරන්න. අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමන්ට සී.බී. රත්නායක මැතිතුමාට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන්ට බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමාට ආරාධනා කළා. ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. පහුගිය දින කිහිපය තුළ මේ අමාත්‍යාංශය පිළිබඳව ටිකක් ගැඹුරින් සාකච්ඡා කළා. අනෙක් පැත්තෙන් නොහිතපු මොහොතක නොහිතපු ගැටලුවකුත් පැන නැගුණා. අනෙක් පැත්තෙන් පුරවැසියන් විදිහට ඔබ වනය ආරක්ෂා කරගන්න වනජීවීන් ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕන කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් කතා කළා. ඒත් එක්කම නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සහ අනෙක් පැත්තෙන් නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. ඒ නිසා අපි ගරු ඇමතුමාට සහ ලේකම්තුමාට ආරාධනා කළේ මේ පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්න. මම විශ්වාස කරනවා ඔබට මේ සාකච්ඡාව අතිශයින්ම වැදගත් වේ. වගකිව යුතු පුරවැසියන් විදිහට වනය ආරක්ෂා කරගන්න, වනජීවීන් ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන් ටිකක් ඔබවත් දැනුවත් වෙන්න. සමහර වෙලාවට අපි නොහිතන තැන්වලදී පරිසරය අපිට උදව් උපකාර කරනවා. සමහර වෙලාවට අපි පොරවක් උස්සගෙන ගිහලා ගහක් කපන්න ගියපුවාම ඒ ගහම තමයි ඒ ගහ කපන්න ඕන ශක්තිය ඔක්සිජන් අපිට දෙන්නේ. සමහරවිට අපි ඒක හිතන්නේ. එතන නැවතිලා අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. මම විශ්වාස කරනවා සාකච්ඡා අවසානයේදී ඔබ කවදාවත් පරිසරයට හානි කරන පුද්ගලයෙක් නොවේවි කියලා. ඇමතුමා මේ මම කැමති ඔබතුමාගෙන් දැනගන්න ඉස්සෙල්ලාම මේ ඊයේ හවස වෙනකොට අර වනජීවී නිලධාරීන් ආරම්භ කළ තිබු වෘත්තීය ක්‍රියාමාර්ගයට ඔබතුමාලා විසඳුමක් ලබා දුන්නාද? ඒක ස්ථිරසාර විසඳුමක්ද? ආයි වෘත්තීය ක්‍රියාමාර්ගයට යන තැනකට ඔවුන් ඉන්නේ මොකක්ද තත්ත්වය? නෑ එතුමාලා විසින් ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒ ක්‍රියාමාර්ගය අර සිද්ධියක් වුණායි කියලා කියන තැනදී ඉඳලා පහුවෙන්දා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්ත සංකේත වැඩ වර්ජනයක් පිළිබඳව එදා තීන්දුව කරලා තිබ්බා 7 වෙනිදා වැඩ වර්ජනයකට යනවායි කියලා. නමුත් ඒ මොහොත වෙනකල් සාමාන්‍යයෙන් ඒ ඇත්ත එක්ක සාකච්ඡාවකට අවස්ථාවක් ඉඩ සලසා දීමට මට නොහැකි වුණා. නමුත් මම දුරකථන සංවාදයකට යෙදුණා. ඒ යෙදීමේ ප්‍රතිපලයකුත් හැටියට එක අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවායි කියලා තමයි වුන් තීන්දුව කරලා තිබුණේ. නමුත් එක දිනයකට වැඩ වර්ජනය කරලා තිබුණා. ඒක එතනින් අතර වෙලා වුන් සාමාන්‍ය කාර්යයෙන් දැන් කටයුතු කරමින් යනවා. ඒ වගේම ඒ අයට සාකච්ඡාවක් සඳහා අවස්ථාව සලසා දෙනවා ඉදිරි දින කීපය තුළ. ස්ථිරසාර විසඳුමක් නැමැතුමා නැත්නම් తాවකාලික විසඳුමක්ද? ස්ථිරසාර తాවකාලික කියලා මට ලඝු කරන්න බෑ. මොකද එන ප්‍රශ්නේ හැටියට තමයි කටයුතු කරන්න ඕනේ. හරියට ක්‍රිකට් ක්‍රීඩාවේ එන බෝලයට තමයි ෆේස් කරන්න ඕනේ. නැත්නම් ඔබතුමා සැලසුමක් සහගත වන වේ නැත්නම් ඔවුන් කියන කාරණාත් එක්ක ඔබතුමා අධ්‍යයනයක් කළා නැද්ද? අධ්‍යයනය කරලා තියෙනවා. අපිට තියෙන ඒ RKFRK චක්‍ර ලේඛනය පිළිබඳව අවබෝධයක් අපිට තියෙනවා. ඒ අවබෝධයට එහා ගිහිල්ලා කටයුතු කරනවා නම් ඒ සඳහා කටයුතු කළ යුත්තේ කොහොමද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. ඒ සඳහා ඒ වගේම ඔවුන්ට තියෙන ගැටලු පිළිබඳව මේ වෙනකොටත් සාකච්ඡා කරලා निराකරණය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. මොකද වනජීවී නිලධාරීන් හා වන සංරක්ෂණ නිලධාරීන් සත්ත්වෝද්‍යාන නිලධාරීන් කියන්නේ ඔවුන් පැය 24ම ඔන් කෝල්. අර වෛද්‍යවරුන්ට වගේම ඒ වගේම යුද්ධයක් තියෙනකොට ත්‍රිවිධ හමුදාවට වගේම මේ අය ඒ දෙකම නැතු වුණත් වෛද්‍යවරු වගේම හැමදාම පැය 24ම ඔන් කෝල් වෙලා තියෙනවා. ඔවුන්ට ජීවිතේ ප්‍රශ්න තියෙනවා, දරුවන්ගේ ගැටලු තියෙනවා, ජීවිතේ නිවාස ප්‍රශ්න තියෙනවා, නීතිමය ප්‍රශ්න තියෙනවා, ලෙඩ දුක් ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න රාශියක් තියෙද්දි තමයි වනය ආරක්ෂා කරන්නේ. අමතක කරන්න එපා දසුන් අපි වනජීවියකේ විතරක් හෙක්ටයාර් 12 ලක්ෂයක් තියෙනවා. මේ 12 ලක්ෂය පාලනය කරන්නේ මේ 10ක සේවකයන්ගෙන්. එතකොට අතන කැපුවා, එතන ගස් කැපුවා, මේක ඇල්ලුවේ නැහැ, මේ මුවෙක් මැරුවා, මුවා මැරුවා කියන මේ 10 තමයි. මේ වගේම සංචාරක ව්‍යාපාරයටත් ටැකර්ලා හැටියෙන් නැත්තම් ඒ අයට මඟ පෙන්වන්න හැටියට අවස්ථාව සලසා දෙන්නේ ඒ අයමයි. ඒ නිසා ඒ අයගේ පහසුකම් ටික සලසන්න ඕන. මම සියසින් දැක්කා ස්ථාන පරීක්ෂාවකට ලක් වුණා. ඒ ලක් වුණ හැම මොහොතකම බැලුවේ ඒ අය ඉන්න ඒ අයට විවේකයක් ගන්න තියෙන තැනක එහෙම තියෙන
තැන මෙච්චර කල් මොනවද කරේ මොනවද උනේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම හැමදාම කැලේටම සීමා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අයගේ දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ දැනුම් සම්භාරය අද කතා කරන්න ඕනේ දැන් සමහරවිට පැණියක් ගැන. ඔව්. මේ COVID-19 මේකට පැණියක් ගැන කතා කරනවා. ඒ පැණිය හොයාගත්ත කෙනා ගැන කතා කරනවා නම් එයාගේ වෘත්තියෙන් වෛද්‍යවරයෙක්ද ගමේ වෙද මහත්තයාද ලියාපදිංචි වෙලා තියෙනවද මේ ඔක්කොමනේ කරන්නේ. හැබැයි ඒකෙන් සුවයක් එනවා කියලා කියන හරියට බලන්න පුළුවන් නම් ඒ කාර්යය කරන්න පුළුවන්. ඒ වගේම මේ පිළිබඳ වනයේ පිළිබඳව දන්නේ ඒ අය. ඒ අයගේ දැනුම් සම්භාරයත් එක්ක ගත්තම අද ලෝකේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒ අයටත් ඇත්තටම ඒකෙන් අපිට ගන්න පුළුවන් නම් හැකියාව අනුව රැකියාව. ඒ සඳහා කටයුතු කරන්න හැම වෙලාවෙම කම්කරුවෙක් වෙන්න බෑ. ඔහුට දෙන්න පුළුවන් නම් වන විද්‍යායතනයේ තියෙනවා. ඒ වගේම අපි වනසත්ත්ව විද්‍යායතනයක් ඉදි කරමින් යනවා. දැන් තිබ්බ එක අලුත් වැඩියා කරමින් යනවා. ඒ අයටත් අපි උපාධියක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා. හැකියාව තියෙන කෙනෙකුට යන්න පුළුවන්. උපාධාරීනුත් මේකේ ඉන්නවා. දැන් මේ ලේකම්තුමා මතුවෙච්ච ගැටලුවක් තමයි ප්‍රමාණවත් නිලධාරීන් නැහැ කියන කාරණය සම්බන්ධයෙන්. කොච්චර කාලෙකින් බඳවා ගැනීම සිද්ධ කරලා නැද්ද? කොච්චර පුරප්පාඩු තියනවද මේ අමාත්‍යාංශයේ මේ ලේකම්තුමා? අත් වශයෙන්ම අපේ අමාත්‍යාංශය ගත්තොත් එහෙම අමාත්‍යාංශයට තියෙනවා අපේ ආයතන කීපයක්. එකක් තමයි ප්‍රධාන වශයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ඒ වගේම රාජ්‍ය දේව සංස්ථාව. ඊට අමතරව අපිට තියෙනවා තව ස්කැම් කියලා පරිසර කළමනාකරන ව්‍යාපෘතිකුත් තියෙනවා. ලෝක බැංකුවේ ආධාර සහිත පවත්වන ව්‍යාපෘතියක් වෙනම තියෙනවා. එතකොට මේ විශේෂයෙන්ම වන ජීවි දෙපාර්තමේන්තුව ගැන ඔබ අහනවා නම් ඒකේ අපිට දැනට ඉන්න සේවක සංඛ්‍යාව 1000කටයක් අධිකයි. නමුත් අපිට ඉන්න සේවක සංඛ්‍යාව දැන් තියෙන වැඩ ප්‍රමාණයට මදි. ඒතරේ බඳවා ගැනීමට අවශ්‍ය කාරණාවලදී යම් යම් වෘත්තීය ක්‍රියාමාර්ග අනුව ගත්ත අධිකරණ ක්‍රියාමාර්ග තියෙනවා. විශේෂයෙන්ම අධිකරණයේ තියෙන කටයුතු තියෙනවා. ඒ නිසා බඳවා ගැනීමට යම් බාධාවක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවා මේ රජයේ පැත්තෙන් මැදිහත් වෙලා निराකරණය කරගන්න බැරිද ලේකම්? පුළුවන්. අපි දැන් ඒකට තමයි ලෑස්ති. අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ওই ගැටලුවම තියෙනවා. අපි නීතිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා තියෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරලා ඉවරලා එකඟතාවයකට ඇවිල්ලා ඉවරලා ඒ බඳවා ගැනීම වලට කටයුතු කරන්න. වෘත්තීය ක්‍රියාමාර්ග නිසා අධිකරණයට ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ සේවකයන් අධිකරණ ක්‍රියාමාර්ග නම් තියෙනවා. සේවකයන් තමන්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වල ගිහිල්ලා තියෙනවා. ඒක බාධාවක් වෙන්නේ කොහොමද නව බඳවා ගැනීම වලට? ඒතකොට මේ බඳවා ගැනීම සම්බන්ධයෙන් උසස්සිය සම්බන්ධයෙන් තමයි ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන අධිකරණයට. ඒක හුඟක් දෙපාර්තමේන්තුව අතරින් තියෙන ප්‍රශ්නයක්. දැන් මම කලින් වැඩක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නෙම තිබුණා. ඉතින් ඒක අපි තාමත් වින් ඒ කියන්නේ අවසානයේ දෙගොල්ලම දින වැඩ පිළිවෙලට යන විදිහට निराකරණය කරගන්න ඕන එකඟතාවයකට ඇවිල්ලා ඒක තමයි අපේ අමාත්‍යාංශයේ මතය අපි අමතුමත් කියන්නේ මේක අපේ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා ඉවරලා අපි එකඟතාවයකට ඇවිල්ලා ඉවරලා මේ සම්බන්ධයෙන් කටයුතු කරමු කියන එක. ඇමතුමා දැන් සේවකයන් මදි නම් වනය ආරක්ෂා කරගන්න වනජීවීන් ආරක්ෂා කරගන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ගන්නවා කියලා කලින් කිව්වා. දැන් ඒක නැවතිලාද නැත්නම් ඒ සහාය ගන්නවද ඇමතුමා? දැන් දැනට අලිවැට සඳහා තමයි සිවිල් ආරක්ෂක බලකායේ අවස්ථාව සලසා ගන්න. ඒකෙත් කොතක් දුරට සාර්ථකද අසාර්ථකද කියන එක දැන් කාලානුරූපව කාලෝචිත ක්‍රියාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ටත් පහසුකම් ඇත්තේ නැහැ. අලිවැට කිලෝමීටර් 150ක් 160ක් විතර ආපුවම ඔවුන්ට ඉන්න තැනක් නැහැ. ඔවුන්ට ගමන් මාර්ගයේ යන්න පුළුවන් කමක් නැහැ. මොකද රාත්‍රියේ දිවා රාත්‍රියේම සේවය කළ යුතු වෙනවා. ඔවුන්ට ඒ අවස්ථා පහසුකම් සලසා දීලා නැහැ. නිකම් බඳව ගත්තා. බඳවගෙන ඉවරලා වැඩ කරන්න කිව්වා. ඉතින් කිලෝමීටර් 15ක් විතර එක්කෙනෙකුට බලන්න තියෙනකොට ඒ ඉඳලා මෙහාට එන්න ගියත් ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. නිසා උන්ට ඒ කුටි ටික හදලා දීලා ඒ අවශ්‍ය පහසුකම් ටික සවලසා දෙන්න ඕනේ. හැබැයි මගේ අලුත් යෝජනාව තමයි ඒ ග්‍රාම ආරක්ෂකයන් ගන්නවා වගේම යම් දීමනාවක් හරි දීලා ගොවි සංවිධානයේට ගහට පොත්ත වගේ ගොවියට තමයි දැනෙන්නේ මේ වේදනාව. තුවාලේ තිබ්බම තුවාලේ තියෙන මිනිහට නේ වේදනාව දැනෙන්නේ. කූණ්ඩල්ලට දැනෙන්නේ නැහනේ. එයා සාරේ උරාබන විතරයි කරන්නේ. නමුත් මේ කාරණේදී අපි විශේෂයෙන් බලන්න ඕනේ ඒ ගොවි සංවිධානවල ඒ වගේම ගමේ අලියා එනවනම් ගම විනාශ කරනවා ගමේ මරණාධාර සමිතිය. මේ අයට අපිට ඒ අයත් එක්ක එකතු වෙලා අපිට මේ වැඩපිළිවෙලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නම් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ උපදේශකත්වය සහ යම් ආධාරයක්.
ඒ ටික අපිට දෙන්න පුළුවන් නම් ඒ වගකීම ඒ අයගයි. ඒ අරගෙන ඒ කාර්ය කරන්න ඕනේ. ඉතින් අපි අගල් කැපීම වෙන යෝජනා තියෙනවා. දැන් අලිවැට ප්‍රතිසංස්කරණය කිරීම, අලිවැට ඉදි කිරීම, මෙන්න මේ කාරණා යෝජනා තියෙනවා වගේම අපි තව තාක්ෂණය පිළිබඳව ගත්තම ඒකට විකල්ප යන්න ඕනේ. ඒ වගේම ඒ ප්‍රදේශයේ ඉන්න ඒ අයට ආදායම් උත්පාදනය කරන මාර්ගයකුත් අපි හදලා දෙන්න ඕනේ. දැන් ඇමතුමා අපි දන්න කාරණයක් දැන් ජනාධිපතිවරණයට කලින් සහ මහමැතිවරණයට කලින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විශේෂයෙන්ම මේ අලිවැට සම්බන්ධයෙන් සහ අලින්ට වෙන හානිය සම්බන්ධයෙන් එතුමා සාකච්ඡා කළා. මම දැක්කා යම් වීඩියෝ පටපවා දාලා තිබුණා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ මේ අලිමිනිස් කැටුම නවත්තන්න, අලින් කෝච්චි වල හැප්පිලා සිද්ධ වෙන අලි මරණ නවත්තන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. දැන් අවුරුද්දක් ගිහිල්ලා තියෙනවා. තාම ඒකට අවතීර්ණ වෙලා නැද්ද එතුමා? නෑ, අවුරුද්දක් ගියේ එතුමා ඒ කාලවර්ගයේදී යුද්ධයක් වගේනේ ඒකෙත් හිටියේ. අවුරුද්දක් ඇතුළත ක්‍රියාත්මක කරගෙන යනකොට අපි පාර්ලිමේන්තු මැතිවරණය සහ COVID-19 ඒ අවතීර්ණ වුණාම මේ පිළිබඳව අවධානය යොමු කරන්න තිබ්බේ නෑ. කවුරුත් ඔය ලඝු කරන්නේ අවුරුද්දයි කියලා. නමුත් පටන් ගත්ත දවසේ ඉඳලා මේ ආසාදිතයන් සහ තියෙන මේ වසංගතයේ ආවට පස්සේ එතනින් බේරගන්න මූලිකත්වය ප්‍රමුඛතාවය දෙනකොට අනිත් ඒවා ගැන කතා කරන්න ඊළඟට අපි මැතිවරණයකට යන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මැතිවරණයකට යන්න ඕනේ. මැතිවරණයකට යන්න නම් අපි කවදාද පාර්ලිමේන්තු විසිරු හැරියේ? කවද්ද මැතිවරණේ තිබ්බේ? ඒ අතර හුදකලා වෙන්නේ නැත්නම් නොනගත කාලයක්නේ. හුදකලා භූමියක් වපර පරිවර්තන වෙලා. ඒක කවුරුත් නැතුව ගරු ජනාධිපතිතුමා විතරක්. අයවැයක්වත් තියන්නේ නැතුව ව්‍යවස්ථාවෙන් එතුමට අයිති බලතලත් එක්ක ඒ රටක් කරවන්න සහ රටක ආර්ථිකය මෙහෙවන්න එතුමගේ බලතල පාවිච්චි කරමින් තමයි ගියේ. ඒ එනකොට පාර්ලිමේන්තු දෙකනේ පහුගිය කාලේ පාර්ලිමේන්තුව වහම කැඳවන්න කියලා ගෙදර විසිරු හැරියට පස්සේ අයට කතා කරන්න කිව්වේ. ඒක කැඳෙව්වේ නෑනේ එතුමා. ඒ නිසා මේ කාරණේ දැන් අපි මේකට අවතීර්ණ වෙලා තියෙනවා. දැන් මේ වසංගතයේ දෙවනි රැල්ලත් ඇවිල්ලා තියෙනවා. ඒ රැල්ල එනකොට මිනිසුන් අපේම දැන් මාස්ක දාන්නේ අපි ඒ කාලේ එතකොට අත හොදන එක නෑ. මම නම් පෞගේ හැම වෙලාවකම මැතිවරණය කියලා විදිහට කිව්වා. දැන් අපිට ඔක්කොම අමතකයි. අත හොදන්නේ මුඛ වාඩම දාන්නේ. මේවා නිසා මේ අර මීටරේ පරතරේ නෑ. පොර කනවා මේ හැමදේම දෙන්නේ මොනවද ගන්නේ මොනවද දේශපාලඥයෝ බෙදෙනවට ගහ ගන්නවා. දැන් මොනවා තිබ්බත් දැන් උනත් ගත්තොත් හුදකලා භූමියක තියෙන බහඬ ගන්න බැරි වෙනවා කෙනෙකුට. ඔබ දකින්නවනේ මේ නෑ අපි දකින්නවනේ සමහරවිට අපිට කන්න නෑ අපිට බොන්න නෑ අපිට ගන්න ඒගොල්ලන්ගේ අයිතිය වෙන්න පුළුවන්. හැබැයි ඒතන කොයි අපිට තියෙන මීටරේ පරතරය මේකෙන් තව ටික වැඩි වෙනවා මිසක ඒක අපි දෙගොල්ලම මේ කාර්ය කරන්න අපිට පුළුවන් නියෝග දෙන්න. රැකෙන්න අපි ආරක්ෂා කරගන්න ඕනේ. නිසා මේකෙදී ගරු ජනාධිපතිතුමාට ඊට පස්සේ ආණ්ඩුව පිහිටෙව්වා. ජනතා විශ්වාසයෙන් 3/2ක බලයක් දුන්නා. 69 ලක්ෂයක් එදා දෙනකොට 3/2 බලයක් දුන්නා. 3/2 බලය දුන්නාට පස්සේ කැබිනට් එකත් පත් කරලා දැන් මේ කාරණේට අවතීර්ණ වෙලා තියෙනවා. එතුමා පත් කරපු අලිවැට පිළිබඳව කමිටුවක් තියෙනවා. ඒ කමිටුවේ නිර්දේශයන් සියල්ල දැන් ලැබිලා තියෙනවා. මොකද ඒකෙදී ඒ නිර්දේශයන් තුළ දැන් තියෙන තත්ත්වයද තියෙන මේට හාත්පසින් වෙනස් ක්‍රමවේදයන්ට අනුගමනය කරන්න ඔබතුමා සූදානම් වෙන්නේ? නෑ, ගොඩක් වෙනස් නෑ. නමුත් සාමාන්‍යයෙන් අලි වැටට අමතරව ගම ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙලක් තියෙනවා. ගම ආරක්ෂා කරගත්තම ගමේ අයට කුඹුරු වලට, තමන්ගේ භවභෝග සම්පත් වලට, තමන්ගේ නිවසට, තමන්ගේ වැසියන්ට හානියක් නොවන ආකාරයට දැන් ඇමතුමා දැන් ගම ආරක්ෂා කරගන්න ඕන පළවෙනි පියවර විදිහට තියෙන සමහර වෙලාවට කොටන දුවක්කුවකින් හරියට අලියට වෙඩි තියෙන එකනේ. ගමේ මිනිස්සු කරන්නේ ඒකනේ. දැන් ගමේ ඒක නොකර දැන් ඔබතුමාලා අලි ටිකත් රැක ගන්න ඕන නම්, ගමත් රැක ගන්න ඕන නම් එතනින් එහාට යන ක්‍රමවේදයක් තියෙන්න බෑ ඇමතුමා. ඒක තමයි මේකේ කියන්නේ. ඔක හරියට අහගන්න ඕන. දැන් ඒකෙන්නේ අපිට ගම ආරක්ෂා ඉස්සර අපි බැලුවේ කිලෝමීටර් 150ක් විතර අලි වැටක් ගහගන්න එකනේ. මේ අලිවැට ගහගත්තම අලියා දැන් අපි ඊට වැඩිය බුද්ධිමත්. අලියා ඇවිල්ලා ඉස්සර අලි වෙඩිය වලට බයයි. දැන් අලි වෙඩිය ගත්තම අලියා ඒකෙන් හොටෙන් අරගෙන අපිටම ගහන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අලියා කොච්චර බුද්ධිමත්ද කියලා කිව්වනම් විදුලි වැටට උඩට හොඬේ තියලා අර ලීයට හොඬෙන් විතරක් ලීය ඇදලා අපි මේ ඇමතුම සඳහන් කරපු විදිහටම මේ රූපරාම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට තමයි යලි ඇවිල්ලා යලි වැට ගලවන්නේ. නේද ඇමතුමා? ඔව්. ඔය තියෙන්නේ එයා කොහමද බුද්ධිමත්ව ගලවන්නේ කියලා. ගලවලා බිමට හැල්ලා
එයාට පෑගෙන්නේ නැතු වෙන්න එයා ගම ඇතුළට යනවා. මේ ගල්ගම ප්‍රදේශ. මේ ගල්ගමුව ප්‍රදේශ. ගල්ගම ප්‍රදේශ. ඒකට මේකට අපි දැන් විකල්ප හොයන්න ඕනේ. ඒක නිසා විදුලි එල්ලෙන වැටක් තියෙනවා. එල්ලෙන වැටක්. එකටත් එයා විකල්ප මොන හරි හොයාගයි. හැබැයි ඒක දැනට ඒකත් දාලා ගම ආවරණය කරන වැඩපිළිවෙලට ගියාම ගමේ මිනිසුත් ඉන්නවනේ මම කිව්වේ අර මරණාසන්න සමිතිය ගොවි සංවිධාන ගමේ ප්‍රජාව මේකට දායක වුණාම ගම ආරක්ෂා වෙනවා. ඊට පස්සේ තමන්ගේ භවභෝග සම්පත් කරන කුඹුරු ටික ඒ ටික ආරක්ෂා කරනවා. ඒකෙදි අස්වැන්න ගත්තට පස්සේ අලුත් වෙන ඉපනැල්ල කන්න එතන ආයතන ආරක්ෂා කරන්න ඕන. එයාට කන්න දෙයක් තියෙනවා. එයා ඒක කාලා පැත්තකට වෙයි. ඊට අමතරව එයාට ශබ්ද තරංග වලින් එයා එලවන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒක తాවකාලික විසඳුම් වගේම ස්ථිරතර විසඳුමකට අලි වැටක නිශ්චිත වශයෙන් ඒ කලාප ගත්තම ගල්ගමුව ආශ්‍රිතව ගත්තම විල්පත්තුව දක්වා යන තැන් වලට ඒක ආරක්ෂා කරගන්න මම මේක උදාහරණයක් හැටියට කිව්වේ මේක. මොකද එමතුමා දැන් අර පහුගිය කාල සීමාව තුළ නව නිපැයුම් තුළ අපි දැක්ක සමහර අය නිෂ්පාදනය කරන නව නිපැයුම් මේ තත්ත්වයට ස්ථිරසාර විසඳුම් සඳහා නව නිපැයුම් නිර්මාණය කරලා තියෙනවා. ඔබතුමාලගේ ඊතරද තිබුණේ නැද්ද මේ තියෙන ගැටලුවට ස්ථිරසාර විසඳුමක් දෙන්න අවශ්‍ය කරන නිපැයුමක්? ඒක අලියට පාවිච්චි කරන්නේ නැතුව අපි රිලවුන්ඩ වඳුරන්ට පාවිච්චි කරන්න කතරගම අත්අදහා බැලීමක් කිරිවේරෙන් පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලය එනකල් තමයි අපි බලාගෙන ඉන්නේ. එල්ලෙන වැටක් මොකද අපිට දහසක් බලාපොරොත්තු තියාගෙන කතරගම් දෙයියන් වඳින්න යනවා. ඒ වගේම කිරිවේරට ගිහිල්ලා කිරියහාර පූජා කරන්නේ මගේ ප්‍රාර්ථනා පැතුමන් ඉෂ්ට වේවා කියලා. හැබැයි ඒක තියලා කිරියහාර පාත්‍රේ මෙහෙම තියලා ඉවරුන් ඉස්සෙල්ලා ඒක අරගෙන යනවා. එතකොට එයා කඩාන වැටලා ඉවරයිනේ. ඒකනේ බුදුබණේ කියන්නේ ඔක්කොම බණ කියලා ඉවර අවසානයේදී අපේ ගරුතර මහා සංඝරත්නය සිත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් වෙත්වා. ඉතින් මේකෙදි අර හිත කඩාන වැටෙනම බලාපොරොත්තු ඉවරයි කියලා තමයි හිතේ තියාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ පාප කර්මයකට මේ වඳුරාගෙන් වෙන දෙයකට ඒක නිවැරදි කරලා දුන්නොත් මම හිතනවා ඒක මටත් පුණ්‍ය කර්මයක් කියලා. මේ ලේකම්තුමා දැන් සඳහන් කරපු කාරණේට බඳවා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා දැන් අලිවැට සම්බන්ධිනව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය අරන් තියෙනවා නම් සේවාවන් සම්බන්ධයෙන් එතරම් ගැටලුවක් තියෙනවා නම් දැන් ඔබතුමාලට යලි බඳවා ගැනීමක් හෝ අර ඇමතුමා සඳහන් කරපු විදිහට ගමේ උදවියට යම් ගෙවීමක් හෝ කරන්න සිද්ධ වෙනවනේ විකල්පයකට යන්න සිද්ධ වෙනවනේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදනයක් තියෙනවා නැත්නම් ඔබතුමාලා හිතලා තියෙනවද? අත් වශයෙන් මම පොඩි උණපූර්ණයක් කරන්න ඕනේ අපේ ගරු ඇමතුමාගේ කාරණේට ගරු ජයපතිතුමත් කරපු කමිටුවේ ලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ අපගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්. එතකොට ඒ කමිටුව මහජන අදහස් ගන්න ප්‍රසිද්ධ දැන්වීමක් පළ කළා පුවත්පත්වල. මේ භාෂා තුනෙන්ම. ඒකට විශාල යෝජනා ප්‍රමාණයක් ආවා. ඊට අමතරව කමිටුව නියෝජනය කරන 17ක් සමාජික 17ක් ඉන්නවා. ඒකේ ඉන්නවා රාජ්‍ය නිලධාරි විවිධ ආයතන එවැගේම මේ රාජ්‍ය සංවිධානවල සහ පරිසර වේදීන් ඒක සභාපතිවරයා හැටියට කටයුතු කරන්නේ පෘථිරාජ් කියන මහත්මයා. ඔව් අලින් සම්බන්ධයෙන් බොහොම විශේෂ දැනුමක් තියෙන කෙනෙක්. මේ දීලා තියෙන නිරීක්ෂා නිර්දේශවලදී විශේෂයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා අර ණය නිපැයුම් කරන කොමිසම සහ ඒ අදාළ අමාත්‍යාංශයත් එක්ක ඒ රාජ්‍ය මැදින් සාකච්ඡා කරලා ඒ වාර්තාවත් අතුතරත් වෙනවා ණය නිපැයුම් සම්බන්ධයෙන් කොහොමද මේකට අත්හදා බැලීම කරන්න කියලා. එතකොට මට ඉඩ දෙන්න මොහොතක් පහුගිය දවස්වල මමයි ඇමතුමයි අපි සහභාගී වුණා මේ අත් වශයෙන් මේ වනජීවී දෙපාර්තමේන්තුවේ අඩු සේවක සංඛ්‍යාවක් හිටියත් විශේෂයෙන් මේ වන නියාමක තත්ත්වයේ මේ ශේෂ්ත්‍රය වැඩ කරන අපේ නිලධාරි විශේෂ කැපවීමක් කිරීමක් කරනවා. මිනිසුන්ගෙන් පැමිණිල්ලක් ආපුවාම අලියෙක් ඉන්නවා අපේ දේවල් හානි කරනවා කියලා ගිහලා එයා අරිය විතන් කරන්න ඕන නම් වෙන තැනකට අරයි යන්න ඕන නම් ඌව අරයි යන්න ඒ සතාව අරයි යන්න විශාල මෙහෙයුමක් කරනවා. ඒක අපි පෞද්ගලිකවම ගිහින් දැක්කා ඒගොල්ලෝ කොච්චර දුකක් පීඩාවක්. ඒ අලියා අල්ලන්න දැන් ගල්ගමුවේ පැත්තේ හිටපු අලියා මේ තමුත්තගම හිටපු අලියා අල්ලන්න දවස් 5ක් පන්සලක නතර වෙලා කැලෑවේ ඇදිලා ඉවරලා දවස් 5ක් මාංශයද නියපොත්ත කියන අලියා අල්ලලා ඉවරලා හොරපතට ගිහින් දැම්මා. ඒතරම් දැන් මේවා මං හිතන්නේ හැබැයි සමාජගත වෙනවත් මදි අපේ ගරු එමෙතුමා මාධ්‍යවල යනවත් මදි. ඇත්ත වශයෙන්ම මේක මම කියන්නේ ඒක වෙනම මාධ්‍ය කණ්ඩායමක් ගිහිල්ලා ආවරණ කරන කාරණයක් ඒ වගේ විශාල මෙහෙයුමක්. අර මේ දැන් ඔබතුමා ඇහුවා මේ සිවිල් ආරක්ෂක බලකායමේදී අපි අඳුනගත්ත කාරණයක් තමයි විශේෂයෙන්ම අපේ සාකච්ඡාවලදී විද්වත් සාකච්ඡාවලදී පරිපාලන සාකච්ඡාවලදී ඇමතුමා සමකරන සාකච්ඡාවලදී සහ කමිටුවේ ඒ වාර්තාවලදී මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන්. අලි වැට තනි වැට හෝ ඩබල් වැට දෙක හෝ එහෙම කරන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ප්‍රධානම මේ අලි වැට නඩත්තු කිරීම. ඒක තමයි අර කියන්නේ ශක්තිමත්
ප්‍රජා සංවිධාන. ගමේ තියෙන ශක්තිමත් ප්‍රජා සංවිධානයකට මේක බාර දීමේ වැඩපිළිවෙලක්. අපේ තියෙනවා මේ ට්‍රස්ට් එකක් කියන්නේ බාරයක් තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව වෙනම තියෙනවා මූල්‍ය බාරයක්. අරමුදලක් තියෙනවා. අපිට ඒ අරමුදල යොදලා ඉවරලා ඒ ගේම් සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒකෙන්ද ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒතර ඒක සම්බන්ධයෙන් අපි තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරලා තමයි කොහොමද කරන්න කියන එක තීරණය කරන්නේ. හැබැයි අලිවට හෝ අලින් එනවට බැලැක්වීමට දාන මොනියම් හෝ බාධකයක් නඩත්තු කිරීම ඉතා අවශ්‍යයි. දැන් ඒක අපි උදාහරණයක් හැටියට දැක්කා ගල්ගමුව ප්‍රදේශයේ ගිය වෙලාවේ ඉතා හොඳ අලිවැටක් හදලා තියෙන එක නඩත්තු කිරීම තමයි කරන්නේ. ඒ ගමේ මිනිස්සුත් එක්ක අපි සාකච්ඡාත් කළා. ප්‍රජාමූල සංවිධාන ශක්තිමත් ප්‍රජාමූල සංවිධාන. විශේෂයෙන්ම දැන් අපේ දැන් හැම ගමකම තියෙන හුඟක් වෙලාවට ග්‍රාම්‍ය වශයෙන් මම දන්නේ ඒක තදබල නාගරික ප්‍රදේශවල කොහොමද කියලා ගම්වල නම් හුඟක් වෙලා තියෙනවා මේ මරණාධාර සමාජ සේවා සහ අවමංගල සමිතිය. මේක කොහෙවත් නීතියක් කියලා නෑ මේක මෙහෙම තියෙන්නේ නැහැ කියලා. හැබැයි ගියේ නැත්තම් දඩයක් ගන්නවා. ඒකෙන්ද ඒක ශක්තිමත් ප්‍රජා සංවිධානයක්. ඒ ශක්තිමත් ප්‍රජා සංවිධානය මේකට දායක කරගන්න අවස්ථාවක් ගන්න පුළුවන් කියන එක තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. ඒක තවත් ඒක තියෙන සංවිධාන මේකට දායක කරගන්න. ඒ ගෙවීම් සම්බන්ධයෙන් අපිට කටයුතු කරන්න පුළුවන්. ව්‍යවස්ථාවට ඇතුල් කරගන්නවා. එයාට ඒ අලිවැටට සම්බන්ධ වුණේ නැත්තම් මුදලක් කපන්න ඕන. දඩ මුදලක් වගේ පොඩි මුදලක් අයින් කරගන්නවා කියන්නේ. ඒක පානීය ජලය වගේ දැන් ගත්තම ගමේ තියෙන ප්‍රජාමූල සංවිධානය. ඒ සංවිධානයෙන් ඒ ජල ටංකිය රැක ගන්නවා, බටේ රැක ගන්නවා, ජල සම්පාදන ව්‍යාපෘති. ජල සම්පාදන ව්‍යාපෘති. ඒකෙදි ජල මූලාශ්‍රය රකින්න ආරක්ෂා කරනවා කිසි කෙනෙකුට යන්නේ ඒක ගමටම වතුර ටික දෙන්නේ. ඒ නිසා ඒ වගේ දෙයක් අපි ලබන අවුරුද්දේ ඉඳලා ලේකන්තම අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රජාමූල සංවිධාන ටික හදන්න සංවර්ධන කමිටු වලට සාකච්ඡා කරලා අපේ දේශපාලන අධිකාරියත් අපේ පරිපාලන ශාස්ත්‍රයත් එකට එකතු කරලා මොකද කුෂිකර්ම කමිටුව කියලා ගත්තම හැම දිස්ත්‍රික්කයකම එක නෙට් එකකට අරගෙන කුෂිකර්මයේ ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරනවා. කුෂිකර්මයට බාධා වෙන මේ සතුන්ගේ පිළිබඳව ගත්තම මේ සඳහා අපි යෝජනාවක් කරනවා දිසාපතිතුමාට කුෂිකර්ම කමිටුවට හා සමානවම වනජීවී වන සම්පත් සහ ඉඩම් පරිහරණ කමිටුව එතෙන්ට එකතු කරගන්න. ඒකලා එතන තියෙන ප්‍රශ්න පිළිබඳව කතා නැහැ. නැත්නම් දැවෙනවා මේ කැලෑගිනි තියෙනවා මේ වගේ දේවල් අලියනවා විනාශ කරනවා කියන එක දඩයන් කරනවා මැණික් කාරනවා නිදන් කාරනවා මේවා ගැන කතා කරනවට වඩා ඒකට සක්‍රියව දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රජා පොලිසියක් තියෙනවා. ඒකෙදි ඒ ටික ගන්න පුළුවන් අපිට ශනිකව ඒ එතන තියෙන අපචාරයන් සහ විනාශයන් වෙනවා නම් ඒකින් ගමබද්ධ කරගත්ත වැඩපිළිවෙලක් ඔබතුමා යෝජනා කරන්නේ. මම එතනින් එනවා මේ සුංගාවිලට දැන් අර ප්‍රශ්නගත තත්ත්වය නිර්මාණය වෙන්නේ සුංගාවිල ඊට කලින් චූටි අවස්ථාවක් දෙනවද ඔබතුමා? ඔව් අපේ මේ තියෙනවා අපේ අත් වශයෙන්ම දිස්ත්‍රික්ක 19ක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අලි ප්‍රශ්නේ. ඔව් අපි ඒක ගැඹුරින් කතා කරමු මේ යන වැඩපිළිවෙල ඔය අලි ප්‍රශ්නෙටයි අනිත් ප්‍රශ්න වලටයි ඔක්කොම දිස්ත්‍රික්ක මට්ටමේ මොකද්ද කරන්න කියන කාර්ය සම්බන්ධ. මම අර සුංගාවිල ප්‍රශ්නෙට එනවා එමෙතුමා ප්‍රශ්න උද්ගත වෙලා තිබුණේ පහුගිය කාලේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යන මෙන්න මේ හේතුව. කිරිගවයින් සම්බන්ධයෙන් ගැටලුව සුංගාවිල විතරක් නෙවෙයි සමහරලාට ওই ජීවිකාවට ලංකාවේ තියෙන වනගහනයේ තියෙන ප්‍රදේශවලින් බොහෝ පිරිසක් ওই තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකක්ද එමෙතුමා වෙලා තියෙන්නේ? මොකද කරන්න ලෑස්ති වෙන ඔබතුමාලා? ඇත්තටම මම පසු සම්පත් අමාත්‍යවරයාට හිටපු වෙලාවේ උලාගෙන කණ්ඩ ගවයින් සඳහා අවස්ථාව දෙන්න ඕන කියන ස්ථාවරය මම හිටියා. නමුත් දැන් ගත්තොත් එහෙම උතුරු මැද පළාත වගේ ගත්තොත් නැගෙනහිර පළාත ගත්තොත් මේ වනය තුල ඇතුල් වුණාම අලින්ද තියෙන භූමිය නැත්තම් තනපිටි හරකා උලාගෙන කාපුවම අලින්ද කණ්ඩ දෙයක් නැති වෙනවා. ඒකට අලි ගම් වදිනවා. අලින් ඊට පස්සේ කණ්ඩ හොයාගෙන ඇවිල්ලා ගම් වදිනවා. අපිට දැන් අලිත් බේර ගන්න ඕනේ. මිනිසුන්ගේ අවශ්‍යතාවය සපුරන්න ඕනේ. ඒ වගේම අපිට තියෙනවා කිරිගොවියා ආරක්ෂා කරගෙන. නිසා මේ අමාත්‍යාංශයේ වනජීවීකට විතරක් ලඝු කරන් වනජීවී අමාත්‍යාංශයේ වනජීවීකට ගත්තර කමක් නැහැ. නමුත් මේකට තියෙන තව අමාත්‍යාංශ තියෙනවා. අපි ඒවකට එකට බද්ධ වෙලා නැතුව තමයි අපි වැඩ කරලා තියෙන්නේ. නිසා මහවැලි අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශයට LRC ඉඩම් මේ වගේ දේවල් තියෙනවා. වනජීවීකට ලක් කරන මං කිව්වේ හෙක්ටර් 12 ලක්ෂයි කියලා වනජීවීකට තියෙන්නේ.
වන සංරක්ෂණයටත් හෙක්ටර් 12 ලක්ෂයක් විතරනේ තියෙන්නේ. එතකොට වන ගහණය අඩු වුණා කියලා. දැන් 29.2යි. දැන් සමහර අය කියනවා 23යි 20යි එහෙම කියන උපකල්පනයක. මොකද 29.2යි. හැබැයි 49යි වන ගහණය තිබ්බ එක 49.8ක් තිබ්බ එක තමයි 29.2 වෙලා තියෙන්නේ. මේක 27 කරනවද මේක 31 කරනවද? අපිට හුස්ම පොදක් ගන්න ඔබටත් මටත් හුස්ම පොදක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අනාගතයේ කාන්තාරයක් බවට පරිවර්තන නොකර ඒක ආරක්ෂා කරගෙන යන්න. ඒ කාර්යයේදී නේද මගේ වගකීම. ඒ කාර්යය නේද අපේ වගකීම. ඒ කාර්යය අපි ඉෂ්ට කරන්න අපි සූදානම් වෙනවා. එතකොට අපිට පුළුවන් මහවැලි අමාත්‍යාංශයෙන් ඉඩම් ටිකක් අරගෙන මේක ආරක්ෂා කරගන්න. මහවැලි අමාත්‍යාංශෙත් තියෙනවා පශු සම්පත් එක්ක කුෂ්කර්ම අමාත්‍යාංශෙත් තියෙන පශු සම්පත් කාර්යයක්. නිසා ඒවට කන්ද කඩුව කියන එදා යුද්ධය නිසා අතහැරලා දාලා තිබ්බ භූමියක් ගොවිපලක් ඒ ගොවිපල එදා කන්ද කඩුවට මම පස් සම්පත් ඇමතිවර හැටියට යන්න යන වෙලාවේදී තමයි සුංගාවිලින් එහාට යන්න දුන්නේ නැහැ බෝම්බ හඬක් හැදිලා මම ආපහු හරවලා එව්වා යන්න බෑ කියලා. ඉතින් ඒ භූමිය අක්කර 2000ක් තියෙනවා. ඒ අක්කර 2000න් ඒ අතරතුරේදී ඔය කියන සුංගාවිලාගේ ආශ්‍රිත පොළොන්නරු ආශ්‍රිත කලාපේ අක්කර 200ක් දෙන්නම් කියලා මහවැලි අමාත්‍යාංශයේ එකඟ වෙලා තියෙනවා. අපි එක මේස් එකකද කතා කරන්නේ. කිරිගොවියන්ටද? කිරිගොවියන්ට. දැන් ඒකෝට ඒ අය කැමති නැද්ද එකඟ වෙලා නැද්ද ඒ කියන අක්කර 200ට යන්න? සමහර වෙලාවට ඒගොල්ලෝ ගෙවල් ළඟ ඉඳලා එකට යන්න කැමති නැතුව ඇති. මොකද කැලෑ ආශ්‍රිතවම තමයි තියෙන්නේ. පේරණ කලාපය තුල. පේරණ කලාපය කියන්නේ වනජීවී ගමයි අතර ස්පේස් එකක් තියෙනවා නැත්නම් ඉඩක් තියෙනවා. මේ ඉඩ තමයි පේරණ කලාපය කියලා තියෙන්නේ. මේ පේරණ කලාපය තුල කාටවත් ඇතුල් වෙන්න බෑ. කාටවත් වගාවක් කරන්න බෑ. අපි සමහරවල්ලාට තීන්දුවක් කරගෙන අපි ලබා දුන්නොත් තමයි. ඒකට තමයි මේ දාන්න ඕන කියලා කියන්නේ. ඒකෙදි සමහර ඒවා වෙනවා. මේකෙදි 5% විතර වෙන්න පුළුවන් ඒ. ගවයෝ ටික අරගෙන යනවා. අපිට පූර්වදර්ශ තියෙනවා. LTT යුද්ධේ තියෙන වෙලාවේ හරක් 500ක් විතර යන වෙලාවේ හරකට මුවා වෙලා නේද අපේ හමුදාවට වෙඩි තිබ්බේ. හරකට මුවා වෙලා නේද අපිට බෝම්බ ගැහුවේ. මෙන්න මේ කාරණේදී ඇයි අපි මේක දිහා බලන්නේ නැත්තේ? අපිට ඉන්න සුළු සේවක සංඛ්‍යාවක් තියාගෙන ඉන්නකොට හරකා ගේන්න කැලේට ගියේ. හැබැයි හරකා ගේනකොට චේන්සෝ එක ගිහලා අර මහා දැවන්ත ගසක එලේ මැද එල කොටස විතරක් කඩාගෙන හරකාගේ කරේ බැඳගෙන ගේනවා. මොකද බලන්න වෙලාවක් නැහැනේ. හරකට වියගහ වගේ බැඳලා ඒක එකතු කරගෙන හරකා දක්කනවා. එයා හරකගෙන් කිරි බෝතලයක් තමයි ගන්න එකමාරක්. මොකද මේ ඒකත් ගන්න පුළුවන්කම ලැබුණේ මම හිතනවා එදා කිරි අලවි සැල් 300 ගානක් රටපුරා ව්‍යාප්ත කරා. කොළඹ ක්‍රීඩා ටොරින්ටන් එකෙත් මම ක්‍රීඩා කරන අයටත් ඒ කිරි ටිකක් ගන්න පුළුවන් කැන්සර් හොස්පිටල් එක සහ මේ අපි ජයවර්ධනපුර හොස්පිටල් එකේ වගේ එහෙම ගන්න පුළුවන් කිරි කප් එකක් ගන්න පුළුවන් උදේට කිරි එක බීලා ඉන්න පුළුවන් ට්‍රේන් එකේ ඉන්න කට්ටියට කොච්චියෙන් ගන්න පුළුවන්. ඒ නිසා කිරි එකතු කරන කලෙක්ටින් සෙන්ටර් එකක් ගත්තා. චිලින් සෙන්ටර්ස් අපි හැදුවා. ඒ හදලා ඉවරලා ගත්තේ එතකොට තමයි අර රෑනට ඉන්න ගවයින්ගෙන් කිරි ටික ගන්න පටන් ගත්තේ. ඔය දැන් ඇමතුමා දැන් ඕක සුංගාවිලට විතරක් කේන්ද්‍රගත කරන්න බෑනේ. සමහරලාට ඕක අම්පාරේ ගල්ඔය රක්ෂිතයට සමහර වෙලාවට හරක් මුදා හරින. ඒ වගේම ලංකාවේ තියෙන හැම රක්ෂිතයකටම හරක් මුදා හැරීම සිදු කරනවා. දැන් ඕකට සුංගාවිල විතරක් නෙවෙයි දැන්. ඕකට ඔබතුමාලා පොදු නීතියක් සම්පාදනය කරන්න බෑද? හරක් තියෙනවා නම් යවන්න පුළුවන් මෙන්න මේ කට්ටියට. යන්න පුළුවන් මෙන්න මේ විදිහට. හැඳුනුම්පතක් දීලා හරි ඉන්න සේවකයන් සංඛ්‍යාව ආවරණය වෙන විදිහට යම් වැඩපිළිවෙලක් කරන්න බෑ. දැන් සුංගාවිල විතරක් නෙවෙයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. නෑ ඔබ සුංගාවිල ගැන අහපු නිසා නෙවෙයි සුංගාවිල ගැන කතා ඔබ ලඝු කරන්න එපා සුංගාවිලට කියලා. මහවැලිය අමාත්‍යාංශ සුංගාවිල විතරක් නෙවෙයිනේ. ඔව්. අම්පාරට මහවැලිය තියෙනවා. ඔය කියන අම්බන්තොටත් මහවැලිය තියෙනවා. කන්තලේටත් මහවැලිය තියෙනවා. ඒ වගේ තියෙන භූමියකට අත්පත් කරගත්ත භූමිය ඒ වගේම ඒවා තිබ්බ භූමියේ සමහරලාට ජනගහනය වැඩිව ජීවත් වෙච්ච තැනක්. ඒ ජනගහනය වැඩි වෙන ජීවත් වෙනකොට යුද්ධය නිසා ගම්බින් අතාරලා ගම්මට ආවා. නැංගනේර මිනිස්සු. ඔව්. දැන් ඒවා අවුරුදු 30ක් යන රූස්ස කෙලයක්. ඒ රූස්ස කෙලේ එලි කරනකොට අන්න කැපුවා වනජීවි වන සංහාරයක් වෙලා තියෙනවා කියන එක තමයි කියන්නේ. හැබැයි නැවත ඔවුන් එතන පදිංචි වෙන්න ගියාම ඒ අවස්ථාව සලසා ගන්න. ඉතින් ඒ වගේ තැන්වලදී
ඒ පේරණ කලාපයන් තුළ හරි අපි තෝරාගත් එක අධ්‍යයනය කරමින් යනවා. ඔවුන්ට අවස්ථාව සලසා දීම සඳහා කටයුතු කරනවා. කියන්නේ යම් නිශ්චිත වැඩපිළිවෙලක් ඔබතුමාලා ලෑස්ති කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ලෑස්ති කරනවා. ලේකම්තුමා අර දැන් ස්වේච්ඡා සේවකයන් ලංකාව පුරාම 300ක් ඉන්නවා කියලා දැන් ඇමතුම් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. 300ක් ඉන්නවා. දිනක වැඩිපුර රුපියල් 700ට උන් සේවය කරන්න ලෑස්ති කියලා තියෙනවා. ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් සේවය කරනවා ලෑස්ති නෙමෙයි දැන් සේවය. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා අවධානයක් යොමු කළා තියෙනවා. ඉසිරි සේවයට උන් බඳවා ගැනීම පැහැදිලිවම අවධානය යොමු කළා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් විශේෂම හොයලා බලලා ලැයිස්තු හදලා ලේඛනගත කළා ගරු අමාත්‍ය මාර්ගයෙන් අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව දැන් තියෙන්නේ කැබිනට් මණ්ඩලය ඉදිරිපත් වෙලා දැන් මුදල් අමාත්‍යාංශෙත් රාජ්‍ය සේවා අමාත්‍යාංශෙත් නිරීක්ෂණ සඳහා යොමු වෙලා තියෙනවා. ඒක බොහෝ විට සාර්ථක ප්‍රතිඵල ලැබේ. කැබිනට් එක තමයි තීරණය කරන්නේ ගරු අමාත්‍යතුමා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් දැන් තියෙන පොඩි වචනයක වෙනස් වීමක්. ඔව්. දැන් පෞගේ කාලේ ගරු හිටපු ජනාධිපතිතුමා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමාගේ කාලේ තාවකාලික අනියම් මේක තමයි අනියම් තාවකාලික සේවකයෝ ස්ථීර කරන්න. ඒ සඳහා හැම ආයතනයකම තිබ්බ කට්ටිය ස්ථීර කරන්න. පරිපාලනය වෙන්නේ. මෙතන ස්වේච්ඡා කියන වචනේ තියෙනවා. මේ බඳුන් ස්වේච්ඡා මේ ස්වේච්ඡාවෙන් කියන වචනේ පාදක කරගෙන තමයි මේක සිද්ධ නොකරලා තියෙන්නේ. ඒක වචනේ. එක වචනේ. මේක තමයි සමහරලාට ඒ අරකේ පාරකේ තියෙන වැරද්ද. ඉතින් ඒකට තමයි දේශපාලන අධිකාරී ඉන්නේ. ඒක නිවැරදි කරන්න ඕනේ. එදා ඒක කියලා තිබ්බනම් මේ ස්ථිර වෙලා දැන් සෑහෙන කාලයක්. අපි වනගහනේ වැඩි කරන්න කතා කරනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයි රාජ්‍ය කමිෂන් දෙකම උපදෙස් දුන්නා. කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරලා මේක නිරාකරණය කරගන්න එක. හරි. අපි වනගහනේ වැඩි කරන්න කතා කරන මුතුරාජ වලින් ඉඩම් අක්කර 600ක් නිදහස් කරන්න සූදානම් කියන කාරණා සම්බන්ධව පහුගිය දවස්වල වාර්තාවක් පළ වෙලා තිබුණා. මේකේ ඇත්ත තත්ත්වය මොකක්ද කියන කාරණා සම්බන්ධව අපි කතා කරමු. ඊට කලින් අපිට කෙටි විරාමයක දවසක්. අපි අද හතරේ පැත් සමගින් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යතුමන් සිබි රත්නායක මැතිතුමන් අමාත්‍යාංශ ලේකම්තුමන් බන්දුල හරිශ්චන්ද්‍ර මැතිතුමන් එක්ක අපි හතරේ පැයේ ඉන්නේ. එමෙතුමා මේ විරාමයට යන කලින් මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා කියලා කිව්වා. අර මුතුරාජවල අක්කර 600ක් සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වෙලා තිබුණා ප්‍රවෘත්තියක් ඔබතුමාලා දෙන්න යනවා කියන කාරණේ සම්බන්ධයෙන්. ඒක ටිකක් සංවේදී පරිසර කලාපයක් කියලා වනජීවී ඉන්න ප්‍රදේශයක් කියලා. මොකක්ද එමෙතුමාගේ තත්ත්වය? මේක ඇත්තටම මුතුරාජවල කියන්නේ අපිට ඉතිහාසයේ ඉඳලම මුතු හාල් දීපු තැනක්. හැබැයි මේක මුහුදේ තියෙන වැලි ටික ගොඩ කරලා ඒ ආර්ථික උත්පාදනය නැති කරලා විදේශයෙන් ආහාර ගේන්න පුළුවන් හදපු තැනක්. ඉතින් මේක මුතුරාජ වෙල ගැන කතා කරනකොට මේකෙදී ආයෝජනය සඳහා ක්‍රියාත්මක කරන්න නගරයක් සංවර්ධනය කොට අවශ්‍ය කටයුතු කරන්න සූදානම් කරලා තිබුණ තැනක්. නමුත් මේකෙදී පැහැදිලිවම මුතුරාජ වෙල පරිසර අමාත්‍යංශයත් එක්ක තමයි අපි මේ කතා කරන්න ඕන. පරිසර වේදීන් පරිසර අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා කටයුතු කරන්න. ඒ සඳහා රිපෝට් එකක් නැත්නම් සක්්‍යතා වාර්තාවක් ලබාගෙන කටයුතු කළ යුතුයි කියන එක තමයි මම කියන්නේ. ඊට පස්සේ කැලෑ තියෙන ප්‍රමාණය වැඩි කිරීම අඩු කිරීම නෙවෙයි වැඩි කිරීම සම්බන්ධයෙන් කතා කරනවා අපි පහුගිය කාල සීමාව තුලම. දැන් තැනකින් සිංහරාජය සම්බන්ධයෙන් යම් ගැටුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. ඊට පස්සේ එතනින් පස්සේ ආනවිලුන්දාව, ඊට පස්සේ වනාතවිල්ලුව, මේ ওই සුංගාවිල ප්‍රදේශ ආශ්‍රිතව තිබ්බ තත්ත්වයන් මේ සියල්ල එක්ක සමහර පරිසර සංවිධාන සඳහන් කරපු කාරණයක් තමයි යක්කුරේ සමහර පරිසර සංවිධාන සඳහන් කරපු කාරණයක් තමයි මේ ලේකම්තුමා තියෙන කැලෑ ටිකත් විනාශ කරනවා අලුතින් කැලෑ හදනවද වගා කරනවද කියන කාරණය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා. සමහර වෙලාවට කැලෑ විනාශ කරාට පස්සේ අපි ගිහිල්ලා පරිසර සංවිධාන ගිහිල්ලා විමසුවාට පස්සේ නෑ ඒක අභය භූමියක් නෙවෙයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතටපත් කරලා තියෙන එකක් නෙවෙයි නැත්නම් ඒක නෛතිකව ඔබතුමාලගේ අමාත්‍යාංශය යටතේ නොවන එකක් කියන කාරණේ සම්බන්ධයෙන් යම් තැන්වලදී මතපල කිරීම සිද්ධ කරා. එහෙම පනතක් වදින් හෝ නෛතිකව ඔබතුමාලගේ ආයතනයට බද්ධ නොකරපු කැලෑ තියෙනවා. රජයේ ඉඩම් සමහරලාට ඒවා ඔබතුමාලා සඳහන් කරලා අවශේෂ කැලෑ කියලා. මේවා සංරක්ෂණය කිරීම වෙනුවෙන් මේවා පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබතුමාලගේ මැදිහත් වීමක් තියෙනවද? මොකක්ද ඒ සඳහා තියෙන වැඩපිළිවෙල? මේක මම හිතන්නේ මේක ඉතා හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ මේ දවස්වල සාකච්ඡා කරන ප්‍රශ්නයක්. මම ඉස්සෙල්ලම පැහැදිලි කරන්නම් ඔබතුමාට අපේ වනවැස්ම තිබිච්ච විදිහ මේ 1990න් පස්සේ. මේක මම මේ සංඛ්‍යාලේඛන පැහැදිලි සංඛ්‍යාලේඛන මේවා අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගත්ත ඒවා 1992 වෙනකොට අපේ වනවැස්ම 31.2යි. 1999 වෙනකොට 29.6යි. 2010 වෙනකොට 29.7යි. චුට්ටක් අඩි වෙලා තියෙනවා. දශමයක් අඩි වෙලා තියෙනවා ඒකදී. 2015න් පස්සේ මේ වෙන විට
29.2යි. එතකොට මේ අපිට මේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අපිට දීලා තියෙන අභියෝගයක් ගරු ජනමැතිතුමා අපේ අමාත්‍යාංශයට විශේෂ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවි දෙපාර්තමේන්තුවට අපේ රාජ්‍ය අමාත්‍යාංශත් මේකට සම්බන්ධ වෙනවා. එතකොට මේක මොකද්ද? අපේ මේ 29.2ක් තියෙන වන වැස්ම අපි 2025 වෙනකොට මේක 30 දක්වා වැඩි කරන්න ඕනේ. එතකොට ඒ අභියෝගය අපි හමුවේ තියෙනවා. අපි ඒක කොහොම හරි කරන්න අපේ වැඩිපිළිවෙල වන සංරක්ෂණ ජෙනරාල් එක්ක කතා කරලා ඇමතුමාගේ සහ රාජ්‍ය ඇමතුමාගේ උපදෙස් පරිදි අපි දැන් සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා. ඒ අතරේ පහුගිය කාලේ තිබිච්ච ලොකු ගැටලුවක් තමයි මේ වන සංරක්ෂණයට රජයේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් වරයාට අයිති ඉඩම් වන සංරක්ෂණ චක්‍රයක නිසා අපි භාවිතා කිරීමට ඉඩ නොදෙන තත්ත්වයක් තියෙනවා කියලා. මේක අවුරුදු ගානක සාකච්ඡාවක් වුණා. මම මුලින්ම අවධානය යොමු කරන්න කැමති 1979ට. 1979 හිටපු ඉඩම් හා ඉඩම් සංග්‍රහ අමාත්‍යතුමා තමයි ගාමිණී දිසාග මහත්මයා. ගාමිණී දිසාග මහත්මයා 1979 දෙසැම්බර් මාසයේ 26 ගැසට් නිවේදනයක් නිකුත් කරනවා 6814 කියලා. ඒකේ හොඳ නිවේදනයක් තියෙනවා. අපේ වන සංරක්ෂණ ආඥා පනතේ 8 වන ගන්තිය යටතේ තමයි මේ අමතිවරයාට තියෙන බලතල යටතේ තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ. හැබැයි ඒ වෙලාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් තියලා තියෙන අමාත්‍යාංශයට. හැමතිස්සෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විෂය අමාත්‍යාංශයට තමයි විෂය යන්නේ. ඒ අනුව ඒකදී මෙන්න එහෙම කියනවා. රක්ෂිත කලාව හෝ ගම්බද කලාවලට ඇතුළත් නොවන කලාවලට අදාළ විය යුතු ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒක කියනවා කොහොමද හේනක් කරන්නේ කොහොමද කලාවේ පැලෑටියක් ගන්නෙ කොහොමද එයාදී මහා විශාල කියලා ඒ සම්බන්ධයෙන් සීලුම් බලය දෙන්නේ දිසාපතිවරයාට. ඔව්. එතනදී පොඩි ගැටලුවක් තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා යම් යම් පරිසර සංවිධාන. දැන් ඔබතුමාලා මෙන් අමාත්‍යාංශ චක්‍රලේඛයේ ඔබතුමාලා දාලා තියෙනවා 1/2020 සියලුම වන සංරක්ෂණ ජෙනරාල් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කියලා. මේකේ දෙවෙනි ඡේදයේ තියෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවකට ආයතනයකට අමාත්‍යාංශයකට අයත් නොවන අවශේෂ කැලෑවල අයිති තවදුරට රජය සතුව පවත්වා ගැනීමෙන් පරිසර වනජීවී සම්පත් වලට හා කැලෑවලට හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිත කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකිවන පරිදි කටයුතු කිරීමට මේන් ඉඩකඩ ලැබෙනු ඇත කියලා. මම කියාගෙන යනකොට ඔකට උත්තරේ හම්බ වෙනවා. මේ එතකොට මේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වුණාම කෙලින්ම බලය දෙමු දිසාපතිවරුන්ට. 1993 දී අපේ රටේ පරිපාලන ප්‍රතිසංස්කරණයක් වෙනවා අපේ තියෙන මේ සිවිල් පරිපාලනය. ඒක තමයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පිහිටුවීම. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පිහිටුවීම යටතේ දිසාපතිවරයා තිබෙච්ච බලතල පනතකින්ම යනවා ප්‍රාදේශීය ලේකම්වරුන්ට. මේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට යනකොට ඒ පනතෙම තියෙනවා දිසාපතිවරයා යන සියලුම ස්ථානවල සඳහන් වුණා නම් ඒ සියලුම ස්ථානයේ ප්‍රාදේශීය ලේකම් යන ආදේශ වේ. ඒ අනුව ඒ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට යනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ බලය ගිහින් තියෙනකොට මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒකට ඊට පස්සේ චක්‍රලේඛයක් නිකුත් කරනවා. පරිසර අමාත්‍යාංශය විසින්. පරිසර අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරනවා 5/98 කියලා. 98 අවුරුද්දේ. හැබැයි මම දන්නේ නැහැ ඒ වෙලාවේ මේ පරිසර අමාත්‍යාංශයේ එවිසි චක්‍රලේඛයක් නිකුත් කළේ මේ සමා වෙන්න 5/2001 කියලා. මේ 5/2001 චක්‍රලේඛේ නිකුත් කළේ ඇයිද කියන්න. හේතුව ඒකෙදී ඒ චක්‍රලේඛේ පැහැදිලිව කියනවා ඒ චක්‍රලේඛේ නිකුත් කරන්නේ ස්වදේශගත අමාත්‍යාංශය එකඟත්වය ඇති වෙයි කියලා. ඒ කියන්නේ ස්වදේශගත අමාත්‍යාංශය තමයි ප්‍රාදේශීය ලේකම්වරුන් අයිති වෙන්නේ. දිසාපතිවරුන් අයිති වෙන්නේ. හැබැයි ඉඩම් අමාත්‍යාංශය සාකච්ඡා කරලා නෙමෙයි චක්‍රලේඛේ නිකුත් කරන්නේ. හැබැයි රජයේ ඉඩම් අයිති වෙන්නේ ඉඩම් අමාත්‍යාංශය යටතේ ඉන්න ඉඩම් කොමසාරිස් ජෙනරාල් වරයාට. මේ 5/2001 චක්‍රලේඛේ නිකුත් කළා අවුරුදු 6ක් යනකොට අඳුර ගන්නවා මේක යම් යම් අඩුපාඩු තියෙනවායි කියලා. අඩුපාඩු තියෙනක අඳුරගෙන ආපෝ චක්‍රලේඛයක් නිකුත් කරනවා ඒකට ඇමුණුමක් සහිතව 2/2006 කියලා. ඒකත් පරිසර අමාත්‍යාංශයෙන් එවලා නිකුත් කරනවා. ඒ චක්‍රලේඛය තමයි මෙතෙක් කල්ම පැවත තිබුණේ 2012 දිත් මේක දීර්ඝ සාකච්ඡා වෙනවා. හැබැයි මෙතන නීති සකස් කරන තුරු තමයි මේක චක්‍රලේඛ නිකුත් කරන්නේ. හැබැයි නමුත් නීති සකස් වීම ප්‍රමාදයක් ඇති වෙනවා. හැබැයි ඒ අවස්ථාවේ තිබුණ වන සංරක්ෂණ ජෙනරාල් දෙපාර්තමේන්තුවටයි අනිකුත් ආයතන වලටයි
පැහැදිලිව මේ අවශේෂ කැලෑ කියන එක මොකක්ද කියලා අඳුනගෙන වෙන් කරගන්න. එහෙම නැත්නම් රක්ෂිත හැටියට ගැසට් කරගන්න. හැබැයි ඊට සීමිත සංඛ්‍යාවක් ගැසට් කරලා තියෙනවා. ඊට අමතරව අනික්ව එහෙමම තිබුණා. හැබැයි මේ රටේ සාමාන්‍ය පරිපාලන ක්‍රියාවලියේදී ප්‍රාදේශිකව දිසාපතිවරුන් මහජනයාගේ අවශ්‍ය සඳහා ඉඩම් බැහැර කරන අවස්ථාවලදී විශේෂයෙන්ම හෙනක් කොටා ගන්න, මිහිඟු ගයක් හදා ගන්න, එතකොට වෙනත් මොනයක් මොක ආකාරයක නිදහස් කරන්න ගියාපුවාම මේ චක්‍රයක බොහොම බාධක ඇති වෙන්න පටන් ගත්තා. ඒ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම සමහරලාට සීගිරිය වගේ තැනක ගෙදර තියෙන්නේ ඉඩම් අමාත්‍යාංශේ වැසිකිලි තියෙන වනජීවියෙක්. ඒ වගේම හැමදාම උරුම කරලා දෙන්න බෑනේ. අපි අම්බලන්තොට නගරේ ගත්තොත් එහෙම නගරේ පාසල, නගරේ බස් නැවතුම්පල, මුළු නගරය, ඒ වගේම නිවාස සංකීර්ණයේ එතකොට සුනාමියට හදපු ගරු අග්‍රාමාත්‍යතුමා ඒ කාලේ සුනාමියට හදපු ගෙවල් ටික මේ සියල්ලම ඒ විතරක් නෙමෙයි. සමහර තැන්වලදී ඒක ලඝු කරන්න පුළුවන්. ඒ අම්බලන්ටුවට අං කරලා අම්පාර තාම තියෙන අම්පාර දිස්ත්‍රික්කයේ අබේ භූමියක් යටතේ නගරේ අම්පාර නගරය අබේ භූමියක් යටතේ. ඉතින් මෙන්න මේවා අයින් කරලා මේවා කරන්න පුළුවන්ද කියලා සමහරවිට කියන්න පුළුවන් මේ. සෝරි. මේ එතකොට මේකෙදී සමහර තැන්වලදී දකුණු පළාත් සභාවේ PRD එක කියන එක පාරවල් කැණීමේ යන්ත්‍ර සූත්‍ර ටික සහ ඒ ගල් කැඩීමත් එක්ක තියෙන තැනක ගමක් දියුණුනේ, ගමක් හැදුනේ, වැඩුනේ, ඒ ජීවන උපාය උනේ ගල් කැඩලා ගන්න. අද ඒ යන්ත්‍ර සූත්‍රයි සියල්ලම අකාර්මණ්‍ය වෙලා එතන එහෙමම තියෙන දි รา පත් වෙලා යනවා. විශාල මුදලක් යන්න විදිහකුත් නැහැ. මේක අපි වනජීවි කලාපයට අයිති කියලා. බස් නැවතුම්පොළ ඉදිකිරීමක් වෙනවා නම් අන්න ඒ වගේ තැන් අවශ්‍ය කටයුතු කරන්න තමයි මේ දැන් මෙතුමා කියන එකට මම ඕන පූර්ණයක් දුන්නා. ඔව් දැන් එතනදී ලේකම්තුමා මම අර කියමු කාර්ය අපිට කාලේ සීමිතයි. තව ටිකක් ගැඹුරු කාරණා ගන්නවත් තියෙනවා සාකච්ඡා කරන්න. දැන් එතනදී ඔබතුමා චක්‍රලේඛනිකුත් කළ මෙතන දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකිවන පරිදි කටයුතු කිරීමට ඉඩකඩ ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවානේ. ඔව් පැහැදිලිව. ඒ ආර්ථික කටයුතු වෙනුවෙන් සහ ඵලදායක කටයුතු වෙනුවෙන් අපි නොදැනේවත් තියෙනවා මේකේ. අපි නොදැනේවත් මේක පැහැදිලි. 4 එක වගන්තිය බලන්න. 4 එක වගන්තිය අපි ස්ථාන 10ක් ගැන කියනවා. පරිසර සංවේදී කලාප 10ක් ගැන කියනවා. මේවා කිසිසේත්ම දෙන්නේ නැහැ. මේවා කෙලින්ම පාලනය වෙන එක පරිසර අමාත්‍යාංශය, නැත්නම් වනජීවි දෙපාර්තමේන්තුව, නැත්නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඔයතර මේ ගංගාල දොලාදී පරිසර සංවේදී භූමි ප්‍රදේශ, අධික බෑවුම් සහිත ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ, අපේ ජල ප්‍රතිපත්තියක් ගැසට් කරලා එකක් තියෙනවා අපේ ජල පෝෂක ප්‍රදේශ සම්බන්ධයෙන්. දැන් හරි. දැන් ඔබතුමා මෙතන කාරණා 10ක් සඳහන් කරලා තියෙනවා. ජල පෝෂක ප්‍රදේශ, වනාලි සංරක්ෂණ භූමි තීර, ඓතිහාසික සංස්කෘතික හා පුරාවිද්‍යා ප්‍රදේශ. දැන් මේ තැන් තීරණය කරන්නේ ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් විතරද නැත්නම් ඔබතුමාලා කමිටුවක් දාලා තියෙනවා? කවුද ඒ කමිටුවට? ඒකට තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තියෙනවා ප්‍රාදේශීය ඉඩම් පරිහරණ සැලසුම් කමිටුව කියලා එකක්. දිස්ත්‍රික් මට්ටමේ තියෙනවා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කමිටුව කියලා එකක්. මේ ප්‍රාදේශීය ලේකම් එකේ ප්‍රාදේශීය ලේකම් සභාපතිවරු වෙනවා, දිස්ත්‍රික්කයේ දිසාපතිවරු සභාපති වෙනවා. ඒක නියම නීත්‍යානුකූල කමිටුවක්. ඒ කමිටුවේ සමාජිකයෝ තමයි මේ විෂයන් සම්බන්ධයෙන් කටයුතු කරන ඒ කොට්ටාස ඉන්න සීලුම අය. මේ ආර්ථික කටයුතු සඳහා දෙනවයි කියලා සඳහන් කරලා තිබ්බහම මේ ඇමතුමා සමහර වෙලාවට කෙනෙක්ට කියන්න පුළුවන් කර්මාන්ත ශාලාවන් ඉදි කරන්න කියලා. එහෙම නැත්නම් දැන් ඔබතුමාලා සඳහන් කරපු කාරණා ඵලදායි විදිහට යොදා ගන්න හේනක් කරන්න කියලා. ඒකේ වෙනස් කිරීමක් තියනවද? ඒක තීරණය කරන්න කවුරුන් විසින්ද? කර්මාන්ත ශාලා කිසිසේත් මෙඩි කරන්න ඉඩක් නැහැ මේකේ. ඒක උපකල්පනය කරන්න පුළුවන් කර්මාන්ත ශාලා හදලා කැලෑලි කරලා මේවා කටයුතු සමහර එක MCC ගිවිසුමට දෙනවා කියන්නේ. MCC ගිවිසුමට දෙනවා අරවටම නෑ. හේන් ගොවිතැන් කරන්නේ අපේ නැති බැරි මිනිස්සු. ඒගොල්ලෝ මහ කැලේ නෙවෙයි. තෘණවගාවන් වගේ තියෙන තැන් භූමිය ඒ භූමිය තමයි හේන් ගොවිතැන් කරන්නේ. මේ හේන් ගොවිතැන් කටයුතු කිරීමේදී ඔවුන්ට මේකෙදී හේන් ගොවිතැන් කරන්න විදියක් නැහැ. අවුරුද්දකට කන්නයක් තමයි වගා කරන්නේ. මේ වගා කරලා ඉතුරු ටික තමයි අලි පාළුව නැත්නම් කුරුළු පාළුව මේ වගේ තැන් වලට යන්න වෙන්නේ. දැන් ඒවා නැති වුණාම අර අලියා ගම් වදිනවා. ඉතින් ඒ වගේම සමහර වෙලාවට නිශ්චිත වශයෙන් මේක ලඝු කරලා මේ මහා කර්මාන්ත ශාලා ඉදි කරන්න එහෙම සිද්ධ වෙන්නේ නැහැ. හැමතුමා දැන් පහුගිය කාල සීමාව තුළම කතා කරපු කාරණයක් තමයි කැල එලි කරනවා, වනජීවීන්ට හානි කරනවා, සත්තු දඩයම් කරනවා. සමහර වෙලාවට නිලධාරීන් ඇවිල්ලා උන් නෛතික ක්‍රියාමාර්ග ගන්නවා, උසාවියට යනවා, සමහර වෙලාවට පොඩි දඩයක් ගෙවලා එළියට එනවා. ආපහු ඇවිල්ලා තුවක්කුව අරගෙන කොටන තුවක්කුව අරගෙන ගිහලා ඒ වැඩේම කරනවා. මුදවල මේ නෛතික රාමුව වෙනස් කරන්න නැත්නම් දඩ වෙනස් කරන්න හරි දඩුව වෙනස් කරන්න හරි සූදානමක් නැද්ද එමෙතුමා? අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම මේ සඳහා කටයුතු කරනවා. මේ වගේ ගැඹුරින් සාකච්ඡා කරලා කැබිනට් පත්‍රිකාව හදනවා. දණ්ඩ නීති සංග්‍රහයට
විදායකත්වයේ ව්‍යවස්ථාදායකත්වයේ අධිකරණය. මෙන්න මේක කටයුතු කරගෙන අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන විදායකත්වයට ඒ කැබිනට් පත්‍රිකාවෙන් කැලෑවක් ගිනි තිබීම, වනසතුන් දඩයම් කිරීම, උගුල් ඇටවීම නැත්නම් මදු ඇටවීම, ඒ වගේම මැණික් හැරීම්, නිදන් හැරීම්, ඒ වගේම විශේෂයෙන් කැලෑවක් ගිනි තියනවා කියන්නේ ජීවිතයක් නැසනවා කියන එක. කැලෑවක් ගිනි තියන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. අපිට හුස්ම පොදක් ගන්න එතන. සම්මරණීය දඬුවම දෙන්න තැනකට වගේම අපි සාකච්ඡා කරනවා නීතිපතිතුමත් එක්ක සාකච්ඡාවක් ඉල්ලලා තිනවා. ඒ අනුව ඒ කාර්යය ඉෂ්ටු කරන්න අපි දැන් කටයුතු කරන්න සූදානම් කරනවා. අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමෙන් පස්සේ අපි යලි මුණ ගැහෙමු. අපි අවසන් විනාඩි කිහිපය තුළ ඉන්නේ මේ ලේකම්තුමා. දැන් ඔබතුමාලගේ යම් අධ්‍යයනයක් තියනවාද අපේ රටේ කැලෑ ගහන වර්ධනය කරන්න මෙන්න මේ ප්‍රදේශවල තියෙන ඉඩම් අයිති කරගන්න හරි මෙන්න මේ ප්‍රදේශවල කැලෑ ගහන වර්ධනය කරන්න හරි යම් සැලසුමක් හරි අධ්‍යයනයක් කර තියෙනවා? පැහැදිලිවම තියෙනවා. විශේෂයෙන් අපි දැන් කලාප දෙකකට බෙදෙනවා. එකක් තමයි තෙත් කලාපීය වනාන්තර, වීලි කලාපීය වනාන්තර. ඒවට ආයනික ශාක මොනවද හිටවන්න ඕනේ, කොහොමද ඒව කරන්නේ? ඒකම අපිට දැන් අධිකරණයත් අපේ වන සංජන්ඩාල නියෝගයක් දීලා තියෙනවානේ මේ විශාල කැලෑ ප්‍රමාණයක් වවන්නේ කියලා පහුගිය දවස්වල මේ ප්‍රධාන වශයෙන් මේක මාධ්‍ය සාකච්ඡා වුණා. ඒක සම්බන්ධ මේ සැලසුම් සකස් කරන්න වෙනවා. වන මේ අපිට දැන් හානි වූ වනය විශේෂයෙන්ම හානි වූ වනය නැවත ඇති කිරීම එකක් තමයි ඇති කරන වනයන්. අනික තමයි වාණිජ වනයන්. වාණිජ වනයන් නම් දව සංස්ථාලව මේ අපි මේ ඉවත් කරන ඒවා පස්සේ කාලයක වාණිජ වනයන්. අනික ස්වාභාවික ශාක අපි මේ දාලා ඉවරලා හදන වනයන් තියෙනවා. හිටවල ඉවරලා. ඒතකොට දැනට මේ අවශේෂ කැලෑ පිළිබඳව අපි මේක අවශේෂ කැලෑ තිබුණාට ඇත්තටම කැලෑ අයින් කරන්න නෙමෙයි මේක තියෙන්නේ. මේක කැලෑ නොවන ඉඩම් තමයි අපි මේකෙන් අයින් කරන්නේ. අපි ආර්ථික කටයුතු කැලෑ නොවන ඉඩම්. ගහක්වත් තියෙන එකක් දෙන්නේ නැහැ. එක ගහක පඳුරක්වත් තියෙන එකක් දෙන්නේ නැහැ. කැලෑ නොවන ඉඩම් අයින් කරන්නේ. අර අපි කාරණා 10 කිව්වා වගේ ඒ තියෙන ඒවා දෙන්නෙත් නැහැ. ඒක ඉතා සීමිතව තියෙන්නේ. ඊට අමතරව දැනට අපේ තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගැසට් නිවේදන අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වනජීවි දෙපාර්තමේන්තුවට අයත් භූමි භාගයන් තුල ගැසටඩ් ඒරියාස් වල තියෙන මේ ගස් නැති ඒරියාස්. මේ සියල්ලම අපි දැනට තෝරගෙන තියෙන්නේ මේවා වවන්න. ඒ වගේම අපි මේක පුද්ගලිකංශයත් සහභාගී කරගන්නවා. විශේෂයෙන් අපි යෝජනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊපෙරද සාකච්ඡාත් කළා. පුද්ගලිකංශයට මොකක්ද දෙන්නේ? පුද්ගලිකංශයේ ව්‍යාපාරික ස්ථාන වලට එකක් තව නාගරික වන උද්‍යාන අපි වෙනම තියෙනවා. ස්ථාන වලට මොන හරි බදු ලිහිල් තත්ත්වයක් ඇති කරන එක රජ යෝජනා කරන පරිසරයට දායක වන ආයතන. මොකද පරිසරය හදනවයි කියන එක දීර්ඝකාලීන ආයෝජනයක්. ඒක හොඳ යෝජනාවක්. ඒ යෝජනා හෙට දවසේදී ක්‍රියාත්මක වෙවි. අවසන් විනාඩි දෙකේ ඉන්නේ. ඇමතුමා මෙතනදී චෝදනාවක් තමයි ඔබතුමා දේශපාලඥයෙක් නිසා අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තු නියෝජනය කරපු කෙනෙක් නිසා මම අහන්නේ. ගමේ හේන් කොටන කෙනාගෙන් නෙවෙයි පරිසරයට හානියක් සිදු වෙන සමහරවල් දේශපාලන හස්තයන්ගෙන් කියන කාරණේ සම්බන්ධයෙන්. ඔබතුමාට උත්තරයක් තියනවද? අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ සමහරවල් ප්‍රාදේශීය දේශපාලඥයෝ ගිහලා කැලෑලි කරනවා. හැබැයි ඊට උඩින් ඉන්න අය ආරක්ෂා කරනවා. නමුත් ඔබතුමාලා අපි දකින්නේ ගමේ ගිහිල්ලා කවුරු හරි ලීයක් කපන් આવොත් උදුළු මිටක් කපන් આવොත් අල්ලගෙන ගිහලා කූඩුවේ දාන. හැබැයි අර අයට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමාලා ඇස්සිද නීති ක්‍රියාත්මක කරන්නේ? දේශපාලනයන්ටම ලඝු කරන්න එපා. ඇති නැති පරතරය මේක. ඇත්තෝ ක්‍රියාත්මක වෙනවා. නැත්තෝ කූඩුවට යනවා, නැත්තෝ හිරගත වෙනවා, නැත්තෝ විනාශයට පත් වෙනවා. මෙන්න මේ ක්‍රමය තමයි නැති කරන්න ඕනේ. මේක ලඝු කරන්න විදිහට අපි තීරණය ගත්තා. ඔව් අපි ඒක තමයි කියන්න ලෑස්තුනේ. මේකෙදී හැම මොහොතකම කතා කරන්නේ මේ දේශපාලඥයෝ. මතක තියාගන්න ඕනේ 2 කෝටි 20 ලක්ෂයක් ඉන්න රටේ ජනතාවගෙන් 1 කෝටි 57 ලක්ෂයක ඡන්දෙන් තමයි නැවත මම කියනවා හැමදාම මම කියනවා මේකෙදී 197ක් පාර්ලිමේන්තුවට එන්නේ. ඒ වගේම ජනතා ඡන්දෙන් තියෙන එකට නම් මේක සාංගික දෙයක්. මේක වනජීවි වන සම්පත් අමාත්‍යාංශයෙන් මම අයිතිකාරය නෙවෙයි. මම తాවකාලික බාරකරුවෙක්. මේ බාරකරුවා එනකොට මේකෙදි විශේෂඥ දැනුම තියෙන බිම්මට්ටම ඉන්න ඒ සේවකයන්. බලන්න මම ඉස්සලා කිව්වේ අර දණ්ඩ නීති සංග්‍රහය වැඩි කරන්න ඕන කියලා කිව්වේ. ওই දඩයක් කරුවෝ අපේ සේවකයන්ට කී දෙනෙකුට වෙඩි තිබ්බද? ජීවිත නැති වුණාද? මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ රැකවරණේ ආරක්ෂාවනේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. අර අලිය අල්ලන්න යනකොට ඔවුන් මොනතරම් වෙහෙසක් මහන්සියක් වෙනවද? ඒ වගේම නීති අනපනත් ඔවුන්ට හදලා දීපෝ මේ වනජීවි ආඥාපනත, වන සංරක්ෂණ ආඥාපනත ARK FR ක්‍රියාත්මක කරන්නේ. ඒක හදාගන්න තමයි දේශපාලඥයෝ. ඒ නිසා ඇති මිනිස්සුන්ට ඒ කාර්ය කරන්න උදව් දෙන්නේ මිල මුදල ඉස්සර කරගෙන.
සමන් රාජ්‍ය නිලධාරීන් ඒ මුදල අරගෙන තමයි ඔවුන්ට ඒ අවස්ථාව දෙන්නේ. ඇයි අපි ඒක කතා කරන්නේ? හැම වෙලාවෙම මේක නිකන් වසංගතයක් වගේ දේශපාලඥ කියනවා. බලන්න නුවරලියේ නගරේ කොන්ක්‍රීට් ජංගල් එකක් ආවා. යුනික්යු පාරේ. එදා තිබ්බ රත්මල් ගහ කොහොද? එතන ඉන්නේ නුවරලියේ මිනිස්සුද? ඉදි කරලා තියෙන ගොඩනැගිලි ඉදි කරලා තියෙන කවුද? කොහේ මිනිස්සු? දැන් එහෙම ක්‍රියාත්මක රාජ්‍ය නිලධාරීන්ටත් කටයුතු ගන්න පේන්නේ නැහනේ. රාජ්‍ය නිලධාරීන්ටත් වෙලා නැති එකනේ මේ වෙලා තියෙන්නේ. ඒක නිසා දේශපාලඥයා ගැන ලඝු කරන්නේ. ඇයි ඉතින් රාජ්‍ය නිලධාරීන් දැන් තමයි අපි ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. මේකෙදි මේ කාරණේදී හැමදාම අපි කතා කරපුවම කොහෙන් හරි නෙට් එකක් දැලක් කෙලෙනවා. දැල එල්ලනවා මේක ඇත්ත කතාව ඒක. ඒ දැල එල්ලනම ආයෝජකයෝ කිය කතා කරගෙන ඉන්නවා. නමුත් ඉතින් එතන තියෙන භූමියේ ඒ අය ඉදිකිරීම කරගෙන ආපුවම එහි වැසිකිලි හොදන්නද ගමේ මිනිහට අයිති වෙන්නේ. මේ තර්කය තුළ තමයි මම ඉන්නේ. ඒක මම පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා මේකෙදි ආයෝජකයා ගෙනත් දෙනවා නම් ඒ කාරණේ සඳහා කටයුතු කරන නීතියානුකූල අවස්ථාව දන්න ඕන. දැන් මම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මිනිස්සෙක් හැටියට සමහරවිට අත්තක් ගහක් කැපොත් මේ මිනිස්සට උසාවිය යන්න තියෙන්නේ නුවරඑළිය නැත්නම් ඉස්සර මහනුවර මහාධිකරණේ. එතනින් ගියාම හිරගෙදර තියෙන බදුල්ලේ. බදුල්ලට තමයි යන්න ඕනේ. ඉතින් මේ මිනිස්සු බදුල්ල යනවා. අර මිනිස්සු හොඳට හරි ගස්සගෙන ඉන්නවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඒ ක්‍රමය වෙනස් අනිවාර්යයෙන් මේ ක්‍රමය වෙනස් කිරීමේ වගකීම ඔබතුමාලා සතුයි. අපි විශ්වාස කරනවා ඒක හෙට දවසේ මේ විදිහටම සිද්ධ වෙයි කියලා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද ගැඹුරු කාරණා ගණනාවක් සාකච්ඡා කරන්න තිබුණා. ඇත්තටම ඉඩකඩ තිබුණා නම් තව කාලේ තිබුණා නම් අපිට මේ ඇතුළටම සාකච්ඡාව අරගෙන යන්න තිබුණා. අපි තව දවසක මුණ ගැහිමු එතුමා, ලේකම්තුමා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.වී. රත්නායක මැතිතුමන්ට, ඒ වගේම අමාත්‍ය ශ්‍රී ලේකම් බන්දුල හරිචන්ද්‍ර මැතිතුමන්ට ආයිබෝන් කියලා වැඩසටහන සමුදේනවා. අපි සමු ගන්නවා යලි මුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ. ආයිබෝන්.